මා සූදානම් දැන්නේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අප සමග එකතු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රසායන විද්‍යා අධ්‍යනාංශයේ ඒ වගේමයි වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත දිනගේ මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එම්.එන්. අවමාල් මහත්මයා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රන්සිකා දානිස් මහත්මිය විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බුද්ධිකා පෙරේරා මහත්මිය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සුරේෂ් මොරටුවගේ ගුරු මහතා. එතන සියලු දෙනාට ආයිබෝවන්. දැන් අපි රටක් විදිහට අරගෙන බලනකොට 2013 වර්ෂය දක්වාම තිබ්බේ ප්‍රධාන විෂය ධාරා 3යි. ඒ විෂය ධාරා 3 තමයි අපි ශිෂ්‍යෝ අතර ප්‍රචලිත වෙලා තිබ්බේ. නමුත් රටක් දියුණු වෙන්නට නම් විද්‍යාව පමණක් හැදෑරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ගත්තාම හුඟක් වෙලාවට ලෝකයේ දියුණුලා තියෙන රටවල් දිහා බලපුවාම ඒ හැම රටකම විද්‍යාවට සමගාමීව තාක්ෂණ වේදේ නැත්නම් තාක්ෂණය කියන එක ඉතා ඉහළ මට්ටමකට පවතින්නේ. ඒ නිසා තමයි 2013 දී අලුත් සංකල්පයක් මත අපි මේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව හඳුන්වා දීමක් කරා උසස් පෙළ අලුත් විෂය ධාරාවක් විදිහට. මේ විෂය ධාරාව තුල ප්‍රධාන විෂය ධාරා තව දෙකක් පවතින. එකක් අපි ඉඳන් කියනවා ඉංජිනේරු තාක්ෂණය නැත්නම් ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා කියනවා. අනිත් එක අපි ඉඳන් කියනවා බයෝසිස්ටම් ටෙක්නොලොජි නැත්නම් ජෛව පද්ධති තාක්ෂණය කියලා. දැන් මේ අද අපි කතා කරන මේ විද්‍යාව සඳහා තාක්ෂණය කියන විෂය මෙන්න මේ අර අපි හඳුන්වා දී ඇති අනිකුත් විෂයන් දෙක හැදෑරීම සඳහා අවශ්‍ය වෙන විද්‍යාවගේ පරිසරය තමයි අපි මේ මගින් ලබා දෙන්නේ. අන්නේ හේතුව නිසා තමයි මේ විද්‍යාව සඳහා තාක්ෂණ වේදේ කියන මේ ප්‍රධාන විෂය හුඟක් වෙලාවට අදටත් මේ ශිෂ්‍යයොත් ගුරු මහත්ම මහත්මීනොත් ප්‍රධාන විෂයන් පහක එකතුවක් විදිහට තමයි දකින්නේ. මේ තුල අපි සාමාන්‍යයෙන් කතා කරන රසායන විද්‍යාව අන්තර්ගත වෙනවා. භෞතික විද්‍යාව අන්තර්ගත වෙනවා. ගණිතය සහ සංඛ්‍යානය යම් තාක් දුරට අන්තර්ගත වෙන ඊට අමතරව ජීව විද්‍යාව අන්තර්ගත වෙනවා. ඒත් එක්කම අපි මේ විෂය ඇති කරනකොට අපි හිතුවා මේ හැම දරුවෙක්ම තාක්ෂණ වේදේ කරන හැම දරුවෙක්ම ICT නැත්තම් තොරතුරු sannivedana තාක්ෂණය ඉගෙන ගන්නේ නැහැ. මොකද ලෝකයේ දියුණු වෙනකොට ICT කියන විෂයත් අතිශයින්ම වැදගත් විෂයක් වෙනවා. ඒ නිසා ඊ타මත්ම කුඩා ඒකකයක් අපි ICT විෂයනොත් එකතු කරලා මේ ඇත්තටම අපි කතා කරොත් විෂයන් 6ක ඒ එකතුවක් තමයි මේ තියෙන්නේ. හැබැයි අපි යම් අරමුණක් ඇතුව මේ විෂය හඳුන්වා දුන්නට තවමත් අපි තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන විෂය හඳුන්වා දීමේ තිබ්බ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද අද අපේ ළමයිනුත් ගුරුවරුනුත් අපි හදන ප්‍රශ්න පත්‍රයත් නිර්මාණය වෙලා තියෙන්නේ අර විෂයන් අපි කිව්ව 6 වෙන විදිහට. හැබැයි තාක්ෂණය හදාරන ශිෂ්‍යයෙක් අපි බලාපොරොත්තු වෙනවා මේ විෂයන් 6ම සංකලනය කරලා ඔවුන්ට එදිනදා ජීවිතයේ ඇති වෙන ගැටලුවක් निराකරණය කරගන්නේ කොහොමද කියන ස්ථානෙට ඒ ශිෂ්‍යයා එන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර අපි මෙතෙක් කල් බලාපොරොත්තු වෙච්ච අපේ අරමුණු ඉෂ්ට වෙන්නේ. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ විභාගයේදී විශාල විදියට අනිකුත් විෂයන්ගෙන් වෙනස් ආකාරයකට ප්‍රශ්න පවා අපි නිර්මාණය කරනවා. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන මේ ශිෂ්‍යයා ළඟ තියෙන නව නිපැයුම්, නව නිර්මාණ සොයාගන්නේ කොහොමද? නැත්නම් ඔහු ප්‍රශ්නයක් දිහා බලන්නේ කොහොමද? ඒක සාමාන්‍යයෙන් විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්ට වඩා වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයට වඩා ඊට වඩා කලා විෂය ධාරාව හදාරන ශිෂ්‍යයට වඩා වෙනස් මුහුණුවරකින් ඔහුට මේක දිහා දකින්න. මොකද ඔහු රසායන විද්‍යාවකේ දැනුමක් තියෙනවා. ඔහුට භෞතික විද්‍යාවේ දැනුමකුත් තියෙනවා. ඔහුට ගණිතය සංඛ්‍යානය දන්නවා. ඔහු ජෛව විද්‍යාව දන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ දැනුම් සම්භාරයක් සහිත තියෙන පුද්ගලයෙක් තමයි විද්‍යාව තාක්ෂණ විෂය ධාරාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න හොඳ පැහැදිලි කිරීමක් හොඳ ආරම්භයක් ලබා දුන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් මේ විෂය පිළිබඳව. ඉතින් ඔබට දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට පුළුවන් මේ සාකච්ඡාවට එකතු වෙන්න. ඔබගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඉදිරියේදී මුහුණ දෙන අප උසස් පෙළ විභාගයට හොඳ පහසුවක් ලබා ගන්න පුළුවන් තාක්ෂණ වේදේ සඳහා කියන විද්‍යාව විෂය සම්බන්ධයෙන්. හොඳයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි ඔබතුමාට එනම් අවස්ථාව තිබෙනවා ආරාධනා කරනවා මේ සාකච්ඡා සභාව මෙහෙමයි. ඔව් දැන් අපි තාක්ෂණ විද්‍යාව සඳහා තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන විෂය අරගත්තාම අර මම කලිනුත් කිව්වා වගේ මේක විෂයන් කීපයක් බද්ධ වෙලා අලුතින් හැදිච්ච විෂයක්.
එතකොට දැන් මං හිතන්නේ අපි පසුගිය අවුරුදු 5 දිහාමත් අපි දිහා බලපුවාම මේක අලුත් විෂයක් වෙච්ච නිසා වෙන්න මුලින්ම යම් යම් අපිට ගැටලු තිබ්බා ශිෂ්‍ය මේ විෂය බලන ආකාරය සම්බන්ධව. නමුත් අපි දැන් ඊටාම හොඳ තැනක් වසර 5ක් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මුලින්ම අපි ශිෂ්‍ය විදිහට පොඩි निराකරණය කර ගැනීමක් කරගමු. ඇත්තට මේ විෂය කොයි විදිහටද අපි නිර්මාණය වුනේ කියලා. මම දැන් මේක සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා සම්පත්දායකාවක් මාත් එක්ක ඉන්න අය ආචාර්ය රන්සිකා දාල්විස් මම ඔබතුමීගෙන් අහන්න කැමති. ඇත්තටම අපි මේ විෂය ධාරාව ජාතික විද්‍යා අධ්‍යාපන ආයතනය තුළ නිර්මාණය කරද්දී අපි ඔබතුමියලා අපි කොහොමද මේක දැක්කේ කියන එක මේ දරුවන්ට රටට හෙළි කරොත් මුලින්ම වටිනාකමක් තියෙනවා. මේ විෂයන්ගේ නම් කිව්වට මේවා ඍජුවම රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව හෝ ජීව විද්‍යාව නෙමෙයි. ඒවා ප්‍රධාන තාක්ෂණ වේදය විෂයන් දෙක ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය ඉගෙන ගන්න අවශ්‍ය වෙන තාක්ෂණ වේදය සඳහා විද්‍යාවයි. එතකොට මෙන්න මේ පාඩම් කොටස් සමාන්තර වෙනවා. ඔයගොල්ලන් ඉගෙන ගන්න අපේ දරුවෝ ඉගෙන ගන්න ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ඉගෙන ගන්නකොට ඔබට අවශ්‍ය වෙන විද්‍යාත්මක දැනුම කොටස් ටික මේ සමාන්තරවම අපි තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයේදී උගන්වනවා. ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණ වේදය ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය වෙන විද්‍යාව ගණිතය මේ කියන විද්‍යාව සහ ගණිත කොටස් ටික අපි තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයේදී උගන්වනවා. ගුරු මාර්ගෝපදේශ දෙකක් තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයෙන් හදපු 12 වසර සහ 13 වසර. ඊට අමතරව අපි හදලා තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාස පොතක්. මේක ඔයගලන්ට පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගන්න. ඊටත් අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ විෂය සංරචකවලට වෙන් වශයෙන් භෞතික විද්‍යාව පොත් දෙකක්, රසායන විද්‍යාව පොත් දෙකක්, ඒ වගේ ගණිතයට හැම කොටසටම වෙන් වශයෙන් ලියවුණු පොත්පත් එකතු කරලා තියෙනවා. ඒවා මිලදී ගන්නත් පුළුවන්. පාසල් වලට ලබා දීලාත් තියෙනවා. ආචාර්ය කවුමාල් දැන් මේ ප්‍රශ්න පත්‍ර දෙකේ අන්තර්ගතය කොහොමද? ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 50ක්, ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක්, රචනා ප්‍රශ්න 6ක්. නමුත් මෙහි එක් වෙනසක් තියෙනවා. රචනා ප්‍රශ්න කොටස් 3ක් තියෙනවා. එක කොටසකට ප්‍රශ්න 2 බැගින්. එතකොට ප්‍රශ්න 6 කොටස් 3කට ප්‍රශ්න 2 බැගින් වෙන් වෙලා තියෙනවා. ඒතර ශිෂ්‍යයෙක් මේ කොටස් 3න් එකක්වත් වෙන බැගින් ප්‍රශ්න 4ක් ලිවිය යුතුයි. එතකොට බහුවර්ණ ප්‍රශ්න 50න් මුල් ප්‍රශ්න 5 ජෛව විද්‍යාවෙන් තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්න 13 රසායන විද්‍යාව, ඊට පස්සේ ගණිතය සහ සංඛ්‍යායනෙන් ප්‍රශ්න 10ක්, තොරතුරු තාක්ෂණයෙන් ප්‍රශ්න 10ක්, ඊළඟ භෞතික විද්‍යාවෙන් ප්‍රශ්න 12ක් තමයි ඇතුළත් වෙන්නේ. දැන් මම මේ ප්‍රකාශ කරපු සංයුතිය 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට තමයි අදාළ වෙන්නේ. ඉන්පසුව ව්‍යුහගත රචනා ප්‍රශ්න 4න් පළවෙනි ප්‍රශ්නය ජෛව විද්‍යාව, දෙවන ප්‍රශ්නය රසායන විද්‍යාව, තුන්වන ප්‍රශ්නයේ 50ක් නැත්නම් අඩක් ජෛව විද්‍යාවත් ඉතුරු අඩ භෞතික විද්‍යාවත් ලෙස වෙන් වෙනවා. හතරවෙනි ප්‍රශ්නය භෞතික විද්‍යාවට තමයි අපි එකතු කරලා තියෙන්නේ. රචනා ප්‍රශ්න 6න් මුල් ප්‍රශ්නය ගණිතය, දෙවන ප්‍රශ්නය සංඛ්‍යායනය, තුන්වන ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය රසායන විද්‍යාව, අවසාන ප්‍රශ්න 2 භෞතික විද්‍යාවට තමයි අදාළ වෙන්නේ. මම මේ ප්‍රකාශ කරේ 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළ සංයුතිය තමයි මම මේ ප්‍රකාශ කරේ. පැරණි විෂය නිර්දේශයේ කුඩා වෙනස්කම් කීපයක් තියෙනවා. පළවෙනි වෙනස්කම තමයි ජීව විද්‍යාවෙන් ප්‍රශ්න 4ක් තමයි බහුවර්ණ එකතු වෙන්නේ. ප්‍රශ්න 13ක් රසායන විද්‍යාව, 10ක් සංඛ්‍යායන සහ ගණිතය, ඉතුරු 10 තොරතුරු තාක්ෂණයේ, අවසාන ප්‍රශ්න 13 භෞතික විද්‍යාවෙන් තමයි එකතු වෙන්නේ. අනිත් කුඩා වෙනස තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ජෛව විද්‍යාව, දෙවන ප්‍රශ්නය රසායන විද්‍යාව. ඔබට මතක ඇති මම කලින් තුන්වෙනි ප්‍රශ්නෙන් අඩක් ජීව විද්‍යාවට තමයි අපි දීලා තියෙන්නේ නව විෂය නිර්දේශයේ. නමුත් පැරණි විෂය නිර්දේශයේ තුන්වෙනි ප්‍රශ්නය මුළු මුලින්ම භෞතික විද්‍යාවට තමයි අදාළ වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නයත් භෞතික විද්‍යාවට. දැන් මේ කියපු ප්‍රශ්න පත්‍රවල සංයුතිය ඔබට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ගිහිල්ලා මූලාකෘති ප්‍රශ්න පත්‍ර අපි මේ විෂය නිර්දේශයන් දෙකටම නිකුත් කරලා තියෙනවා. එතකොට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් මේ මූලාකෘති ප්‍රශ්න පත්‍ර දෙකම
භාගත කරගන්න පුළුවන්. නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගෙන එහි ප්‍රශ්න වගේම උත්තරත් අපි දීලා තියෙනවා. ඒතකොට මේන් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම, නව සහ පැරණි විෂය නිර්දේශන අදාළව ඒ වගේම පිළිතුරු ලබා දෙන ආකාරය, ලකුණු බෙදී යාම කියන කරුණු සියලු දේ දැන ගැනීමට හැකියාව තියෙනවා. මේක හුඟ දෙනෙක් දන්නේ නැහැ අපේ දරුවෝ. මේ හුඟක් වෙලාවට අපේ සමාජයේ මේක දන්නේ නැහැ. අපි විභාගයක් අවසන් කරාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඒකකය වෙනමම පරීක්ෂණයක් කරනවා සංඛ්‍යා දත්ත පාවිච්චි කරගෙන මේ ශිෂ්‍යාවන් මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්න ආකාරය. ඉතින් මම කැමතියි ඔබතුමිය වඩාත් මම කැමති මේ ප්‍රශ්න පත්‍රයේ 50 කෙටි ප්‍රශ්න පත්‍රය විතරක් අරගෙන පළවන ප්‍රශ්න 50ට මේ දරුවන් කොයි විදිහටද උත්තර දීලා තියෙන්නේ. ඒතකොට අපි දන්නවා මේ ප්‍රශ්න 53ත් අනිකුත් විෂයන් වලට වඩා මේක පොඩ්ඩක් වෙනස්. අපි කවුරුත් දන්න දෙයක්. මොකද පළවෙනි ප්‍රශ්න 5 තියෙන අපි ගමු නව නිර්දේශයේ පමණක්. පැරණි නිර්දේශය දැන් ලබන අවුරුද්දෙන් පස්සේ මේක නැති වෙලා යන නිසා. ඒතකොට මේ පළවෙනි ප්‍රශ්න 5 තියෙන්නේ ජෛව විද්‍යාවෙන්. ඊට පස්සේ ප්‍රශ්න 13ක් තියෙනවා රසායන විද්‍යාවෙන්. ඊට පස්සේ ප්‍රශ්න 10 තියෙනවා ගණිතය සහ ICT. අවසාන ප්‍රශ්න කීපයේ තියෙන භෞතික විද්‍යාව. අපිට ඔබතුමියලාගේ විශ්ලේෂණය අනුව කියන්න දැන් ඕනෙම වෙලාවක අපි දකින්න දෙයක් තමයි ප්‍රශ්න පත්‍රයක් දුන්නාම ඒ අය ශිෂ්‍යාවෝ මේක ලියලා අවසන් වෙන්නේ අවසන් කරලා පිට වෙලා යන්නේ හුඟක් කාට ප්‍රශ්න පත්‍රය හරි අමාරුයි මීට වඩා නැත්තම් කාලය මදි. හැබැයි මෙවැනි ප්‍රශ්න දරුවන්ට තියෙන. හැබැයි මම අපි පෞද්ගලිකව දන්නවා විශේෂයෙන් පහුගිය අවුරුදු දෙකේදී මේ විද්‍යාව සහ තාක්ෂණ ප්‍රශ්න පත්‍රය ඉතාම සුවිශේෂී මට්ටමක තිබ්බ 80%ක වගේ ප්‍රමාණයක් සමත් වෙච්ච 20%ක් වගේ අඩු ප්‍රමාණයක් අසමත් වෙච්ච ප්‍රශ්න පත්‍රයක්. මේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂයට 2019 වර්ෂයේදී පෙනී සිටලා තියෙනවා 28576 දෙනෙක්. ඒකෙන් ඒ සාමාර්ථ ලබාගෙන තියෙනවා සංඛ්‍යාත්මකව ගත්තොත් 691 දෙනෙක්. අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 2.4ක්. ඒ වගේම B සාමාර්ථ අරගෙන තියෙනවා 6.6ක්. C සාමාර්ථ අරන් තියෙනවා 19.31ක්. ඒ වගේම තමයි සාමාන්‍ය සාමාර්ථ එහෙම නැත්නම් S සාමාර්ථ ලබාගෙන තියෙනවා 51.04ක්. මේ A B C සහ S කියන මේ සාමාර්ථ තුනේම එකතුව. එහෙම නැත්නම් මේ විෂය සමත් මුළු සංඛ්‍යාව 22696ක්. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 79.43ක්. මහාචාර්යතුමා කිව්වා වගේ 80%කට ආසන්න ප්‍රමාණයක් අපේ ශිෂ්‍යාවෝ මේ විෂය සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට නොසලකා ඉන්න බෑ මේ විෂය අසමත් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක සංඛ්‍යාත්මකව ගත්තොත් 5880 දෙනෙක් මේ විෂය අසමත් වෙලා තිනවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 20.57ක්. දැන් අපි මේ වාර්තාවල් ලබා ගන්නේ අපේ ඇගීම් මණ්ඩල වලට අපි මේ සඳහා ආකෘති පත්‍රයක් ලබා දෙනවා. ඇගීම් මණ්ඩලවලදී ඒ ආකෘති පත්‍රය පුරවලා අපිට දෙපාර්තමේන්තුවට එවුවම තමයි අපි මේ දත්තයන් ලබාගෙන තියෙන්නේ. මේ ප්‍රස්තාර සඳහා උපයෝගී කරගන්නේ අපි ඒකට සාමාන්‍ය විභාග දෙපාර්තමේන්තුවේදී කියනවා RD ආකෘති පත්‍ර කියලා. ඒ RD ආකෘති පත්‍ර ආශ්‍රයෙන් තමයි අපි මේ විශ්ලේෂණ වාර්තා සකස් කරලා තියෙන්නේ. දැන් මේකෙදි ගත්තොත් ඔබට පෙනෙනවා ඇති මේ පැත්තෙන් තියෙනවා ෆැසිලිටි ඉන්ඩෙක්ස්. ඒ කියන්නේ අපි ඒක සිංහලෙන් කිව්වොත් පහසුතා දර්ශකය. ඒ කියන්නේ මේ එක ප්‍රශ්නයක් ළමයින්ට කෙතෙක් පහසු වෙලාද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ වැඩියෙන්ම ළමයින්ට පහසු වෙලා තියෙන්නේ 29 වෙනි ප්‍රශ්නය. ඔබට පේනවා ඇති මේ තිරය දිස් වෙනවා 29 වෙනි ප්‍රශ්නය 83%ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ 83 දෙනෙක් මේ සියලුම අපේක්ෂකයන්ගෙන් 83 දෙනෙක් මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි 27 වෙනි ප්‍රශ්නය සඳහා මේ අපේ අපේක්ෂකයෝ පිළිතුරු ලබා දීලා තියෙන්නේ 7%කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ශිෂ්‍යයන්ට ඊටාම අපහසු වෙලා තියෙන්නේ 27 වෙනි ප්‍රශ්නේ. ඔව් දැන් එතනදී ඇත්තටම අපි මේ විෂයක් විදිහට කතා කරොත් 27 වෙනි ප්‍රශ්නය සංඛ්‍යානය මත නැත්නම් ගණිතය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. 29 වෙනි ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය ICT කියන විෂයෙන් අපි ලබා දුන්න ප්‍රශ්නය. ඉතින් අපි මම හිතන්නේ හුඟක් වෙලාවකට ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරද්දී අපි හුඟක් වෙලාවට උත්සාහ කරනවා අවම වශයෙන් 40%කට මේ ප්‍රශ්නයකට පහසුවෙන් පිළිතුරු සැපීමේ හැකියාවක් තියනවාද කියලා. ඉතින් අපි අපේ මේ ප්‍රශ්න නිර්මාණය කරපු ඇත්තන්ගේ බලාපොරොත්තු පොඩ්ඩක් බිඳ වැටලා තියෙනවා 27 වෙනි ප්‍රශ්නයේදී. හැබැයි ඒක මට දැනෙන විදිහට ඉතාම පහසු
ඊටාම ක්ෂණිකව ගත හැකි සංඛ්‍යානයේ ප්‍රශ්නයක් තමයි මේ අපි ලබා දීලා තියෙන්නේ. නමුත් යම් හේතුවක් මත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේක අපහසුලා දෙනවා. මම කැමතියි මොරටුගේ මහත්මයාගෙන් දැනගන්න ඇත්තටම දැන් මේ සංඛ්‍යානයේ 27 වෙනි ප්‍රශ්නය ඔබතුමාට යම් මතකයක් තියෙන ඊටාම පරාස ගැන අපි අහන්නේ. එහෙම දෙයක් වෙන්න හේතුවක් වෙනද? මොකද සාමාන්‍යයෙන් මම දන්න විදිහට දරුවන් සංඛ්‍යානීය ප්‍රශ්නවල ඉතාමත් හොඳින් පිළිතුරු දෙනවා. ඇත්තටම ඉතින් ඒකේ තියෙන්නේ ඍණාගයන් ටික. ඔය ඍණාගයන් සංඛ්‍යා ටික එකතු කරගන්න ඕන. ඔන්න ඔතනදී හුඟක් ළමයින්ට වරදින අවස්ථාවක් තමයි මේ ධන ඍණ එක්කව කරගන්න බෑ. ඒ කියන්නේ සුළු කිරීම බෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔගේ පළවන චතුර්ථකය අහලා තියෙන්නේ. ඉතින් පළවන චතුර්ථකය හොයාගන්න ක්‍රමවේදය උගන්වනවා. ඊටමත්ම සරලයි. ඒ සරල ඉගැන්වීම දැනගත්තට අර ඊටමත්ම කෙටි කාලයකදී ඔක ලබා ගන්න ඕන. නමුත් ඒ උත්තරේ ලබා ගන්නට සුළු කිරීම හරියට කරගන්න බැරි වෙන්න ඇති. එහෙම නැත්නම් ওই ප්‍රශ්නේ උත්තර දුරට වර්ධින්න විදිහක් නැහැ. ඔව් අපි සාමාන්‍යයෙන් බැලුවොත් මම දැන් ඔබතුමීට කියන්න පුළුවන් දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි වෙන වෙනම අරගත්තාම දරුවන් වැඩි ප්‍රමාණයක් ඉහළ ලකුණු ලබාගෙන තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට සාපේක්ෂව. අපි ඊළඟට බලමුද මේ විශේෂයෙන්ම අනිවාර්ය අපි ප්‍රශ්න හතරක් දෙනවා. අපි කියන ව්‍යුහගත රචනා structured essay type questions කියලා. ඒ වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොහොමද ඒ අයගේ කුසලතාවය දැක්ක? මොකද මේ ප්‍රශ්න හතර සුවිශේෂී. අපි පළවෙනි ප්‍රශ්නය වැඩිපුර ජෛව විද්‍යාව පැත්තට බර කරලා අහනවා. දෙවෙනි ප්‍රශ්නය රසායන විද්‍යාව, ආයෙත් ජෛව විද්‍යාව සහ භෞතික විද්‍යාව. හතරවෙනි ප්‍රශ්නය භෞතික විද්‍යාව. දැන් එතන විශේෂයෙන්ම දෙවෙනි කෑල්ලට යන්න මෙතන ඔබතුමී කිව්ව නිසා දෙවෙනි කොටසේදී අර 5 සහ 6 ප්‍රශ්න දෙක ගත්තාම දෙකම අපි ගණිතයෙන් ලබා දෙන්නේ. ඒතර පස්වෙනි ප්‍රශ්නයේට ඉහළ attempted ඒ කියන්නේ හැමෝම උත්සාහ කරලා තියෙනවා. ඔබතුමී කියන විදිහට 100% වගේ උත්සාහ කරලා 83 එකක් වගේ ඉහළම උත්සාහය දරලා තියෙන ඉතා විශාල විදිහට. හැබැයි ගණිතය ප්‍රශ්නය කියන්නේ අපි සාමාන්‍ය කියන ශුද්ධ ගණිතය ආශ්‍රිතව අපි ලබා දෙන ගණිත කොටසට ඒ தත්ත්වය අරගෙන නැහැ. මම හැබැයි මේක තරමක් වෙනස් විදිහක් තමයි අපි දැක්කේ. අපි හුඟක් වෙලා දැක්ක පහුගිය අවුරුදු 4 ගත්තාම 2019 අතහැරලා ගත්තාම 5 සහ 6 කියන ප්‍රශ්න දෙකටම දරුවන් පහසුවෙන් ප්‍රශ්නට උත්තර දුන්නා. මම හිතන්නේ අර 6 වෙනි ප්‍රශ්නේ ටිකක් තිබ්බ මේ රූප සටහනට වුන් මම හිතන්නේ යම්කිසි මැලිකමක් දක්වන්නට ඇති. ඒක ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් ළමයි මගහැරලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්ක අර ඔබතුමී කිව්වා වගේ 100%ක්ම උත්සාහ කරලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒක ජෛව විද්‍යාව කොටස. මේ සම්බන්ධව අපි ඉතා සතුටටපත් වෙනවා. මොකද හුඟක් වෙලාට අපි දන්න දේ තමයි ඉන්ජිනියරින් ටෙක්නොලොජි කරන ළමයි බයොලොජි පැත්ත එයාගේ තරමක් අපි හිතනවා දුර්වලයි කියලා. හැබැයි දැන් ඉන්ජිනියරින් ටෙක්නොලොජි කරන ළමයින්ටත් මේ විෂය අනිවාර්යයි. බයෝසිස්ටම් ටෙක්නොලොජි කරන ළමයින්ටත් මේ විෂය අනිවාර්යයි. හැබැයි දෙගොල්ලම උත්සාහ කරලා තියෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. ඊට පස්සේ අපි බැලුවොත් මේ ඊට පස්සේ වෙන්නේ කොහොමද 5 6 7 8 9 10 ප්‍රශ්න වලට attempt කරපු එකයි ඒ ශිෂ්‍ය ශිෂ්‍යාව කොයි විදිහට ලකුණු ලබා ගත්තේ කියන එක අපිට පැහැදිලි කරනවා තව ටිකක්. පස්වෙනි ප්‍රශ්නය තෝරා ගැනීමේ ප්‍රශ්නයක් වුණත් 81%ක ප්‍රතිශතයක් ඒ පස්වෙනි ප්‍රශ්නය සඳහා උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් අපි ලකුණු ලබා ගැනීම ගත්තොත් පස්වෙනි ප්‍රශ්නේ අඩු මට්ටමේ කියන්නේ ලකුණු මේ ප්‍රශ්නයට හිමි ලකුණු වලින් 25%කට වඩා අඩුවෙන් අරන් තියෙන මේ රතු පාට තීරෙන් පෙන්වන්නේ ඒක 28ක් විතර වගේ තමයි ලකුණු 25ට අඩුවෙන් ළමයි ලකුණු ලබාගෙන තියෙන්නේ. එතකොට ලකුණු 75ට වැඩියෙන් ලකුණු ලබාගත් ප්‍රතිශතය ගත්තොත් 9ක් විතර වගේ ලකුණු ලබාගෙන තියෙනවා. අපිට අර තව අපි දැක්ක දෙයක් තමයි අර හතරවෙනි ප්‍රශ්නේ. මම දැන් හතරවෙනි ප්‍රශ්නයේට ළමයි යම්තාක් අඩු ප්‍රවණතාවයක් තමයි අඩු පිළිතුරු දුන්නේ. හැබැයි පිළිතුරු දුන්න අයගෙනුත් ඉතාම විශාල ප්‍රමාණයක් ලකුණු 25ට අඩුවෙන් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී ප්‍රශ්න ගැන අපි නැවත සිතනකොට මම හිතන්නේ අපිට මේ දේවල් බලන්න පුළුවන් වෙනවා. මොකද මේ හුඟක් වෙලාවකට අපේ ප්‍රජාව හිතාගෙන ඉන්නේ අපි ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන ප්‍රශ්න පත්‍රය සම්බන්ධව කිසිම අදහසක් නැතුව තමයි හුඟක් වෙලාවට ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න පත්‍ර හදන්නේ. ඒ නිසා මේ ඉතිහාසය සහ මේ සංඛ්‍යාන දත්ත ඉතා විශාල විදිහට භාවිතා වෙනවා. ලබන වර්ෂයේදී කියන්නේ 2020 වර්ෂයේදී ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලයට මේව ඉතාමත් වැදගත්. ඉතින් ඒ අය මේ සම්බන්ධවත් හිතමින් තමයි ලබන වර්ෂයේදී ප්‍රශ්න නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒ නිසා අපිට විශේෂයෙන්ම මේ සිසුන් යම් දුර්වලතාවයක් පෙන්වන
භෞතික විද්‍යා කොටස් වලට මම හිතන්නේ මීට වඩා වෙනස් විදියකටත් අපිට හිතන්න වෙයි. ඉතින් ඒවත් තමයි ඉතින් මම ආයෙත් ආචාර්ය කවුමාල්ගෙන් අහන දැන් ඔබතුමා හිතන්නේ ඇයි මේ ශිෂ්‍යෝ විශේෂයෙන්ම මේ දැන් අපි දැක්ක ගණිතය ප්‍රශ්නයටත් තරමක් අඩුවෙන් තමයි මේක උත්සාහ කරන්නේ. හැබැයි අපි දන්න විදිහට දරුවෝ ඉතාමත් පහසුවෙන් කැමති ගණිතය කොටස් ටික පාසලේ කරන්න. එතකොට එහෙම උනේ ඇයි? එතකොට ඇයි මේ භෞතික විද්‍යාවට කරන කොටස් වල අනියත බියක් තියාගන්නේ? ඊළඟට ඒක ලිව්වත් ඇයි ඒ අය ලකුණු ලබා ගන්න නැත්තේ? එතකොට ඔබතුමායි ඊට පස්සේ අපි මොරටුවගේ මහත්මයන් තහම ඔබතුමාට පාසලෙත් මේ සම්බන්ධව තියෙන අත්දැකීමක් අපි කවුරුත් දන්න ලකුණු සම්මුතියක් අපි දෙනවා. අපි මාකින් ස්කීම්ස් කියලා දෙනවා. ඒතර ඒ දැන් අපිට අවුරුදු 4ක මාකින් ස්කීම්ස් තිබ්බා. ඒතර අපි ලකුණු ලබා දෙන ක්‍රමවේදයන් දන්නවා ශිෂ්‍යෝ. එහෙම දැනගෙනත් ඇයි මේ දෙකට අපි ආචාර්ය කවුමාල් මට මුලින් කියන්න ඇයි මේ ශිෂ්‍යයන් මේ භෞතික විද්‍යාව කොටස් වලට මේ තරම්ම හොඳින් මුහුණ නොදෙන්නේ කියලා. මම හිතන්නේ ඒකට හේතු දෙකක් තියෙන ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තර විදියට. එක හේතුවක් තමයි ශිෂ්‍යයන් ගණිතයට යම්කිසි බියක් දක්වනවා. මේකට හේතුව වෙන්නේ සාමාන්‍ය පෙළ විෂය විදියට ගණිතය හදාරලා ශිෂ්‍යෝ මේ විෂය අමතක කරනවා. ඇයි අපි දැන් උසස් පෙළ හදාරන්නේ අපිට සාමාන්‍ය පෙළ විෂය කොටස් අවශ්‍ය නැහැ කියලා. ඒක පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි මේ ප්‍රශ්න පත්‍රයේ මුල් අවදියේ භෞතික විද්‍යාව යම් තාක් දුරට න්‍යායාත්මක කරුණු වැඩි වශයෙන් ළමයින්ගෙන් ප්‍රශ්න විදියට ඇහුවා. ඉතින් මේ ශිෂ්‍යයෝ තාක්ෂණය ගැන අවබෝධයක් තමයි ලබා ගන්නේ උසස් පෙළ විෂය හදාරනකොට. එම වගේ ශිෂ්‍යයෙක්ගෙන් අපි න්‍යායාත්මක කරුණු විශාල ප්‍රමාණයක් ඇසීමේ ශිෂ්‍යයා අසිරුතාවට පත් වෙන වගේම ඒ හේතුව නිසා පසු කාලීනව යම් බයක් ඇති වුණා. ඉතින් ශිෂ්‍යෝ මුලින්ම විභාගයට එන්න කලින්ම තීරණය කරනවා භෞතික විද්‍යාව මේ පාරත් අමාරු වෙයි. අපි ඒක නිසා මේ ප්‍රශ්නයට උත්තර ලියන්නේ අනිත් ටික හොඳට ලියලා මේ විභාගේ පාස් වෙනවා කියලා. ඉතින් අන්න ඒ මානසිකත්වය නිසා යම් තාක් දුරට ශිෂ්‍යෝ මේ භෞතික විද්‍යාවට ලබා ගන්න ලකුණු ප්‍රමාණය අඩු වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද ගණිතයත් විශාල වශයෙන් අවශ්‍ය වෙනවා ඒ උත්තරේ ගණනය කිරීමේදී. ඒ වගේම අර මුල් කාලේ ඇති වුණු ගැටලුව නිසා ශිෂ්‍යයන් යම්කිසි මැලිතාවයක් දක්වන භෞතික විද්‍යාව ප්‍රශ්නය තෝරගන්න. ඉතින් මේ කරුණු දෙක වෙන්න ඇති මම හිතන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නයට මම හිතන උත්තර දෙක. ඔව් දැන් අපි ඊළඟට අපි දැක්ක කාරණයක් තමයි මේ සමස්තයක් විදිහටම ශිෂ්‍යෝ ගණිතයට මැලිකමක් දක්වනවා කියලා කියනවනේ. දැන් මගේ අදහස මම විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් විදිහට සහ යම් කාලයක් මේ පොත්පත් පරිශීලනය කරලා ලියලා මට හිතෙන දේ තමයි මේ ශිෂ්‍යයෝ ගණිතයට වඩා මැලිකමක් දක්වන්නේ සුළු කිරීම වලට. ඒ ළමයි හුඟක් වෙලාවට සුළු කිරීම සඳහා මැලිකමක් දක්වනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ සියලුම දරුවන්ට ඉතාමත් වැදගත් පණිවිඩයකුත් අද මට දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 2020 විභාගයේ ඉඳලා ඔබට ගණක යන්ත්‍ර, ඒ කියන්නේ කැල්කියුලේටර්ස් මේ විද්‍යාව සඳහා තාක්ෂණය කියන විෂයට භාවිතා කරන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව අපිට ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගණිතමය කොටස් වල විශේෂයෙන්ම කැල්කියුලේෂන්ස් වල, ඒ කියන්නේ ඒගොල්ලන්ට සුළු කිරීම කරන්න මම හිතන්නේ මින් ඉදිරියට අපිට ගණක යන්ත්‍රය නැත්නම් කැල්කියුලේටරේ භාවිතා කරන්න පුළුවන් වෙයි. ඒක ඉතාමත්ම වටින දෙයක් වෙනවා. මොකද ශිෂ්‍යයන් මැලිකමක් සහ බියක් දක්වනවා. මොකද මේ සුළු කිරීම සඳහා දැන් මම මේ කාරණා දෙකත් එක දැන් ඔබතුමාලාගේ අපි දැන් ගණක යන්ත්‍රයක් ළමයින්ට ලබා දෙනවා නම් පාසල් ළමයින්ට. ඒතර අපි සාමාන්‍යයෙන් කියනවා non programmable. ඒ කියන්නේ මේක තුල දත්ත ගබඩා කර නොහැකි ගණක යන්ත්‍රයක් තමයි විභාගයේදී අපි භාවිතා කරන්න ශිෂ්‍යයන්ට ඉඩ දෙන්නේ. ඒක මම හිතන්නේ ශිෂ්‍යයන් විසින් ඒක සපයා ගැනීමක් කරන්නට සිද්ධ වෙයි. දැන් මෙවැනි දෙයක් එක්ක දුන්නොත් මේ අපි මේ හිතන මෙතුමා ආචාර්ය කවුමාල් සඳහන් කරපු මේ කොටස අපිට මගහරවා ගන්න පුළුවන් වෙයිද? ඇයි මේ භෞතික විද්‍යාවට දැන් ඔබතුමා කෙලින්ම දරුවන් සමග සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා අපිට මේකට ඔබතුමා කොහොමද හිතන්නේ? කොහොමද දරුවෙක්ට අපිට කොහොමද අවවාදයක් දෙන්නේ? කොහොමද මේ කොටස් මගහ නොහර කොහොමද අපි මේ විද්‍යාව සඳහා තාක්ෂණය කොටසට පිළිතුරු සපයා දෙන්නේ? ඔව් ඇත්තටම ආචාර්ය කවුමල් කියපු කරුණු සඳහාත් මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා. ඒ මොකද පෞද්ගලික කාලේ ප්‍රශ්න පත්‍ර දිහා බලපුවාම ඒ ප්‍රශ්න පත්‍ර වල ඇත්තටම තිබුණේ සමහර ප්‍රශ්නවල සිද්ධාන්ත අහලා තිබුණේ. සමහර අර්ථ දැක්වීම. ඒ අර්ථ දැක්වීමෙන් පස්සේ සමහර ඊළඟ කොටසට යන්න බැහැ ළමයාට. ඒ මුලදීම වැරදුනොත් ඒ ප්‍රශ්නයම ඉවරයි. ඉතින් ඒ ළමයාට ඒ ප්‍රශ්නය තුල ගලාගෙන යෑමක් තිබුණේ නැහැ. ඒක නිසායි අර ලකුණු ගොඩක් අඩු වෙලා තිබුණේ. නමුත් මේ වගේ විෂය ධාරාවක් කරන
දරුවන්ගේ හොඳ හැකියාවන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ හැකියාවන් ටික උළුප්පල ගන්නයි. චූටි ගණන් කෑල්ලක් එහෙම නැත්නම් සෛද්ධාන්තික කෑල්ලක් දාලා ඉවරලා එතන හිර කරන එක නෙමෙයි. මේ ළමයි අර ගණිත විෂය ධාරාව එහෙම නැත්නම් ජීව විද්‍යා විෂය ධාරාව හදාරන ළමයි නෙමෙයි. ඊට වඩා අමුතුම හැකියාවන් වලින් පිරිපුන් ඒ වගේම නිකන් ඕනෑම දෙයකට නොබියව ඉදිරිපත් වෙලා වැඩක් කරන්න පුළුවන් කට්ටියක්. දැන් අපි නිකමට හිතන්න අපිට කුඹුරු ටිකක් වගා කරන්න ඕන. එතකොට මේ කුඹුරු වර්ග ප්‍රමාණයට වී කොච්චරක් යනවද? ඉතින් ඒ ළමයා මේක වපුරන එක ගණන් හදා දින්න ගියොත් ඉතින් එහෙම වැඩේ කරන්න වෙන්නේ නැහැ. ලියවන පට්ටලයකට ඇවිල්ලා කියලා ලියව ගන්න ඕන අපිට යම් කිසි දෙයක්. මෙන්න මේකේ පරිමිතිය මෙච්චරයි. මේකේ අරේ මෙච්චරයි. මෙයා මේ දේවල් කරන්න ගත්තාම ගන්න හදන්න යනවා යාගේ දවසින් භාගයක් විතර. ඒතර කරන්න වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ තාක්ෂණ වේදයේ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඊටා කෙටි කාලයකදී රටට අවශ්‍ය මිනිස්සුන්ට අවශ්‍ය නිෂ්පාදන වැඩි ශීඝ්‍රතාවයකින් නිෂ්පාදනය කරන්න. ඒ වගේම තමයි කෙටි කාලයක් තුළ වැඩි මුදල් ප්‍රමාණයක් උපයන්න. එතකොට දුප්පත්කමින් මිදෙන්න මේ විෂය ධාරාව හඳුන්වා දීමේදී මුලින්ම තිබෙන ඔයගයි සංකල්පය. ඒ කියන්නේ මේ දුප්පත්කමින් මිදෙන්න උපාධියක් අරගෙන ඉවරලා මොකක් හරි වැඩක් කරන්න. එතකොට එහෙමනම් අපි මේ ගණනක් නිසා එයාගේ කාර්යභාරය එන හිටිනවා නම් මොනතරම් අපරාධයක්ද වෙන්නේ. ඒක නිසා ගණන් හදන අය ගණන් හදාවි. මේ ළමයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ උපාධිධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් විශ්වවිද්‍යාලවල උනත් ගණක යන්ත්‍ර භාවිත කරන්න පුළුවන්. එතකොට ওই සුළු කිරීමකට වැඩි කාලයක් යොමු කරලා එයාගේ මනස දැන් අපි දන්නවා අපි අහලා තියෙන කාලේ අපේ තාත්තලා අම්මලා ඕන කෙනෙක්ගෙන් අහුවොත් ගණන් කොහොමද කියොත් අම්මෝ ගණන් නම් අමාරුයි. මේක මේ අද ඊයේ කතන්දරයක් නෙමෙයිනේ. ඈත අතීතයේ ගිහිල්ලා බලන්න. අවුරුදු 100කට එහා ගිහිල්ලා බලන්න ගණන් නම් අමාරුයි. අයි මේක කටපාඩම් කරන විෂයක් නෙමෙයිනේ. මේක හිතලා ඒ වෙලාවේ කරන්න ඕන වැඩ කටයුත්තක්. හැබැයි ඒතර ගණන් බැරි වුණු කෙනාගෙන් හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැද්ද? හොඳ ව්‍යාපාරිකයෝ නැද්ද? හොඳ නිෂ්පාදකයෝ නැද්ද? එහෙනම් අපි ටෙක්නොලොජි වලදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හොඳ නිෂ්පාදනයක්, හොඳ කුසලතා වලින් පිරිපුන් දරුවෝ පිරිසක්. එහෙනම් මේ චූටි ගණන් කොටසක් හින්දා මේ විදිහට මේ වගේ අයව හිර කරන එක, ඒ අයව විනාශ කරන එක ලොකු පාඩුවක් වෙනවා. මේ රටට මේ මුළු ලෝකෙටම වටිනා සම්පත් ටිකක් ඉන්නේ. ඒක නිසා ඔය අරගෙන තියෙන ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි. මොකද ගණන් වලට අකමැති ළමයි තමයි මේ විෂය ධාරාව තෝරගත්තේ. ඒකෝට ඒ කට්ටියව අපි අහපුව මෙතෙන්ට අරගෙන ආයි අමාරු ගණන් කොටස් ටිකක් දාලා. මම නම් ඇත්තටම ওই දාන විදිය ওই සංඛ්‍යානේ වගේ වටත් වැඩියෙන්ම කැමති නෑ. මොකද ඒකෙත් අපි ලොකු අර ඕලෙවල් වලදී එපා කරපු ප්‍රස්තාර තියෙනවා. ඒක ගණන් ක්‍රමවේද තියෙනවා. ඊට වඩා හරි පහසු විදියට දැන් තාක්ෂණය දිනු වෙලානේ තියෙන. ඒතර තාක්ෂණයෙන් තව ටිකක් ඉස්සරහට යන්නයි අපි සකස් කරන්න ඕන. එහෙනම් කෙටි කාලෙකින් රටට අවශ්‍ය කරන අරමුණු කරා යන්න අපිට තරුණ පිරිසක්, තරුණ ජවයක් ඕන. ඒක නේද අපි සකස් කරන්න ඕන. එහෙමනම් මේ විෂය ධාරාවේ අරමුණත් ඒක නේද? මම හිතන්නේ අපේ මහාචාර්යතුමා මේ විෂය හඳුන්ලා දුන්නු දා ඉඳලම ওই කතාව කිව්වා. නමුත් සෑහෙන අපහසුතාවයක් ඇති වුණා ওই ගණක යන්ත්‍ර දීම. ඕලෙල් පාස් වෙච්ච ළමයින්ටනේ අපි ගත්තෙමි. ඕලෙල් පාස් වෙච්ච ළමයි අරන් තියෙන්නේ. අවම වශයෙන් ගණන් වලට 100ක්වත් තියෙන ළමයි තමයි මේ ටෙක්නොලොජි සඳහා තවරාගන්නේ. බොහෝම කලාතුරකින් තමයි S එකක් තියෙන ළමෙක් ආවේ. එතකොට එතනදී අපි ගණන් හැකියාවක් දන්නවා මෙයාගේ. නමුත් ඒ අතරතුරේ ලොකු ගණන් කිරීමක් එහෙම නැත්නම් සුළු කිරීමක් දාලා ඒ ළමයිව අපහසුතාවයට ලක් කිරීමෙන් අපි අර අපේක්ෂා කරන අරමුණු කරා යන්න බෑ. ඒ කරා යන්න නම් මේ විදිහට පහසුකම් සලසන්න ඕන. ඔව් මම හිතන්නේ අපි වසර ගණනාවක් පුරාම මම හිතන්නේ මේ සම්බන්ධව අපි කතා කරා මේ විශේෂයෙන් ගණක යන්ත්‍ර නැත්නම් කැල්කියුලේටර්ස් භාවිතා කිරීම. මමත් අපිත් විශ්වාස කරනවා ලබන වර්ෂයේදී සියලුම තාක්ෂණ විෂයන් සඳහා කියන්නේ ප්‍රධාන විෂයන් 3 සඳහාම අපිට ගණක යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම කැමති ආචාර්ය රන්සිකාගෙන් අහන්න දැන් අපිට ඇත්තටම මේ ශිෂ්‍යයන් දැන් මොටුගේ මහත්මයා කියන්නේ සාමාන්‍ය පෙළ දැනුම ඔහුට තියෙනවා ගණිතය ඒක තවදුරටත් දියුණු වීම අවශ්‍යයි. නමුත් ඉතා ඉහළ මට්ටමක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමීලා තමයි මේ විශේෂයෙන් විෂය නිර්දේශ සම්පාදනය කරේ සහ යම් කිසි විදියකට මේ මඟ පෙන්වීමක් කරනවා මේ ප්‍රශ්න පත්‍ර සම්පාදනය සඳහා. මට කියන්න මේ සංඛ්‍යානේ මම අපි දන්න විදිහට නම් සංඛ්‍යානේ කොටස ඉතාමත්ම හොඳින්ම ශිෂ්‍යයෝ පිළිතුරු දෙන එකට ශිෂ්‍යයෝ කැමති. සමහරක් වෙලාවකට සමහර සුළු කොටසක් ඇති මේකට තරම් අකමැති. නමුත් බහුතරයක් විදිහට මේකට කැමති. නමුත් අර ගණිතය ප්‍රශ්නෙට සහ මේ ෆිසික්ස් නැත්නම් භෞතික විද්‍යාව කොටසට දක්වන
මැලිකම් අපි මේක මගහරවා ගන්න ඔබතුමීට මොනවද දෙන්න පුළුවන් අවවාදයක් අපේ දරුවන්ට? තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරන දරුවන්ගේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ භෞතික විද්‍යාව කොටස් වලට ලකුණු ලබා ගැනීම අඩුවීම. ඒගොල්ලන් සමහර වෙලාවට ඒකේ ප්‍රායෝගික නිපුණතාවක් තියෙනවා. වැඩ කරන්න පුළුවන්. නමුත් ගණිතය ගණනක් දුන්නාම ගණන හදාගන්න බැරි වෙනවා. එතකොට විභාගයේදී අසමර්ථතාවයක් පෙන්නනවා ගණිතයේ කොටසට සහ ඒ වගේම භෞතික විද්‍යා කොටසට. ඇත්තටම මමත් සතුටු වෙනවා මේ ලබා දීපු අවස්ථාව ගැන අපේ දරුවන්ට. ගොඩක් විශාල ගණන් එකතු කරන්න බෙදන්න අඩු කරන්න දශම සංඛ්‍යාවටම උත්තරේ නොලැබුණු වෙලාවේදී ළමයින්ගෙන් ලකුණු ගිලිහී ගිය අවස්ථා පහුගිය වසර ගණනාවෙම අවුරුදු 5 තුලම අපි දැක්කා. එතකොට අපිට ඒ වැරැද්ද මෙතෙන්දී නිවැරදි කරගන්න පුළුවන්. ගණක යන්ත්‍රයක් දුන්නම මේගොල්ලන්ට දැන් යම්කිසි පහසුවක් තියෙනවා. ඉලක්කම් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම මේ ප්‍රශ්නය. ඒක ඔබට සුබ ආරංචියක්. නමුත් මම ඒත් එක්කම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ විෂය සාර්ථකව ඉගෙන ගන්න නම් ඔබ සාමාන්‍ය පෙළදී ඉගෙනගත්ත විද්‍යාත්මක දැනුම නැවත නැවතත් පුනරීක්ෂණය කරන්න ඕනේ. ඒත් එක්කම බීජ ගණිතයේ කොටස් ටික නැවත දැනගන්න ඕනේ. විශේෂයෙන් ඒකක පරිවර්තනය. මේ වගේ දේවල් වලින් ලකුණු ගිලිහෙනවා. ලකුණු ගිලිහෙන නිසාමත් නෙමෙයි ඇත්තටම ඒකකයක් ගැන, මීටරයක් ගැන, සෙන්ටිමීටරයක් ගැන මේ වගේ කාරණා ගැන ඔබ නැවත නැවතත් දැනුවත් විය යුතුයි. එසේ දැනුවත් වෙලා හැමතිස්සෙම මේක අප්ඩේට් කරගෙන හිටියොත් මේ දැනුම ඔබේ දැනුම වර්ධනය කරගත්තොත් මේ අවසර දෙකක කාලය පුරාම ඔබට පුළුවන් වෙනවා ගණක යන්ත්‍රය ලබා දීමේ වාසියත් අරගෙන ඔබේ මේ දැනුම වර්ධනය කර ගැනීමත් නිසා භෞතික විද්‍යාව ගැටලුව විසඳා ගැනීමට භෞතික විද්‍යාවේදී අහිමි වන ලකුණු සහ ගණිතයේදී අහිමි වන ලකුණු ටික රැක ගන්න මම හිතනවා ඉදිරි වසරවලදී ඔබට පුළුවන් වෙයි කියලා. දැන් අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙනවා 80ක් විතර වගේ සමත් වෙන්නේ. දැන් 80ක් විතර සමත් වුණා මේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් ඉතාමත් ඉහළ තත්වයක තියෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. හැබැයි සාමාර්ථ ප්‍රමාණය 60 වගේ ප්‍රමාණයකට අඩු වුණොත් මේකේ තරම්ම හොඳ ප්‍රශ්න පත්‍රයකද අපි බලන්නේ නැහැ. නමුත් ඇත්තටම අපි ගත්තොත් මේ තාක්ෂණවේදී විෂයන් තුනම අරගත්තාම මේ විෂයන් තුනේම හැසිරීම හුඟක් වෙලාවට එක හා සමානයි. ඒක මම හිතන්නේ මේක වෙන වෙනම ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩල 3ක් මගින් සිද්ධ කරත් මේක මම හිතන්නේ ඉතාමත්ම සුවිශේෂී තත්වයක්. නමුත් අනිත් කිසිම විෂය ධාරාවක මේ තත්වේ නැහැ. ඒ නිසා ශිෂ්‍යයෙක්ට කියන්න අපහසුයි මේ විෂයන් තුනම අමාරුයි කියලා කියන්න බෑ. මොකද ඒ සියල්ලගෙම පහසුකම් දර්ශක සමත් වීමේ ප්‍රතිශත දැන් සාමාන්‍ය මේ විෂයන් තුන අතරින් ඉහළම ඒ සාමාත්‍ය ප්‍රමාණය ප්‍රතිශතයක් තියෙන්නේ සයන්ස් ෆොර් ටෙක්නොලොජි වල තමයි. අනිත් විෂයන් දෙකේ ඒ සාමාත්‍ය ප්‍රමාණය අඩුයි. හැබැයි අනිත් ඒවල මේ C සාමාත්‍ය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේකේ S සාමාත්‍ය ප්‍රමාණය වැඩිලා තියෙන මේ වගේ සුළු වෙනස්කම් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් හැබැයි සමස්තයක් විදිහට මේක හොඳ තත්ත්වයක්. හැබැයි දැන් අපි දැන් විශ්වවිද්‍යාලවල ඉන්න අපි දකින තව දෙයක් තමයි මේ සමහරක් ලාට ශිෂ්‍ය ශිෂ්‍යාව විභාගයේ සමත් වෙනවා. ඒ අයට සාධාරණ ලකුණු ප්‍රමාණයකුත් තියෙනවා. හැබැයි ඒ අය මේ විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කරන්නේ නැහැ. මේක පොඩි ගැටලුවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් 22000ක් විතර වගේ සයන්ස් ෆොර් ටෙක්නොලොජි විෂය ධාරාව වලින් සමත් වුණාම අවම වශයෙන් 20000ක්වත් විශ්වවිද්‍යාල වලට ඉල්ලුම් කරන්න ඕනේ. හැබැයි මේ විශ්වවිද්‍යාල වලට ඉල්ලුම් කරන ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. දැන් මට එක පැත්තකට අපි ඒ සම්බන්ධව සතුටු වෙනවා. මොකද තාක්ෂණය කරාට පස්සේ ඔවුන්ට ඉහළට ගමන් කරන්න පුළුවන් මාර්ග රාශියක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම විශ්වවිද්‍යාලයට ආ යුතුම නැහැ කියලා සංකල්පයක් ලෝකයේ තියෙනවානේ. විශ්වවිද්‍යාල වලට වඩා වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීම සුදුසුයි කියලා ගොඩක් අය හිතනවා. ඒකට අපි විශ්වාස කරනවා එහෙනම් මේ සමත් වෙච්ච ළමයි ප්‍රමාණයකින් යම් ප්‍රමාණයක් දෙවන වතාවට විභාගය ලියනවා ඇති. හැබැයි බහුතරයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වෙනවා ඇති. මොකද උන්ට අර මොට්ටුගේ මහත්මයා කිව්වා වගේම අර ගණිතයට තවමත් යම් බයක් ඇති සමහර විට. මොකද එයා හිතනවා ඇති මේ විශ්වවිද්‍යාල වලට ආපුවාම ඒක තවත් අපිට තවත් මේ සෛද්ධාන්තික දැනුම තමයි ලැබෙන්නේ. අපි මේ බලාපොරොත්තු වෙන මේ ට්‍රේනින් එක ප්‍රැක්ටිකල් නොලෙජ් එක අපිට හම්බ වෙනවා අඩුයි කියලා. ආචාර්ය කවුමාල් ඔබතුමා කොහොමද හිතන්නේ දැන් මේ තාක්ෂණ වේදේ හදාරපු ළමයි විශ්වවිද්‍යාල වලට පැමිණීම දැන් ඔබ විශ්වවිද්‍යාලෙත් මම හිතන්නේ තාමත් හොඳ තාක්ෂණ පීඨයක් තියෙනවා. ඔබතුමා ඒ ගැන යම් අදහසක් ඉදිරිපත් කරන්න කැමතිද? ඔව් මම හිතන්නේ මෙතනදී ශිෂ්‍යෝ තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි එක් විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය
මගෙන් හඳුන්වා දී තියෙන පාඨමාලා එකිනෙක වෙනස්. ඒ නිසා තමන්ගේ කුසලතාවය හරි තමන්ගේ ආසාව නැත්නම් කැමැත්ත අනුව ඒ අදාළ තාක්ෂණ පීඨේ තෝරාගත යුතුයි. දෙවැනි කාරණේ තමයි සමහර ශිෂ්‍යයන් කැමති සමහර අවස්ථාවලදී විශ්වවිද්‍යාලයට නොගොස් වෘත්තීය සුසුකමක් ලබන්න. ඒ සඳහා රජය විසින් පිහිටවා තිබෙනවා විශාල තාක්ෂණික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන. ඉතින් ශිෂ්‍යයෙකුට මේ අවස්ථා දෙකෙන් ඕන අවස්ථාවක් තෝරගන්න පුළුවන්. විශේෂයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි තාක්ෂණික පීඨ නැත්නම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඒ කිසිම එකකින් ඔබට ලබා දෙන්නේ සෛද්ධාන්තික දැනුමක් පමණක්ම නෙමෙයි. විශාල වශයෙන් ලබා දෙනවා කොහොමද නව නිපැයුමක් කරන්නේ නැත්නම් කොහොමද කැඩුණු කාර් එකක් හදන්නේ, අලුතෙන් වාහනයක් හදන්නේ, නව නිර්මාණ කරන්නේ. ඒ වගේම කොහොමද තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ, ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්නේ. එහෙම නැත්නම් තමන්ට වෙන තැනක රස්සාවක් කරන්න අවශ්‍ය නම් කොහොමද ඒට අවශ්‍ය දැනුම ලබා දෙනවා මේ පාඨමාලා මගින්. හැබැයි මතක තියාගන්න ප්‍රධාන කාරණේ තමයි මේ තාක්ෂණයේ හදාරන ශිෂ්‍යයෙක් මතක තබා ගන්න ඕන මුල්ම කාරණේ තමයි වෙන කෙනෙක් යටතේ රස්සාවක් කරනවට වඩා තමන් ව්‍යාපාරයක් හරි කර්මාන්තයක් ආරම්භ කළා තමන් යටතේ වැඩි දෙනෙක්ට රස්සා අවස්ථා ලබා දෙන්න. මොකද මේක රැකියාව උත්පාදනය කරන්න පුළුවන් විදිහේ පුහුණුවක් තමයි මේ හැම උපාධි පාඨමාලාවක්ම එහෙම නැත්නම් තාක්ෂණික පීඨයක් මගින් ලබා දෙන්නේ. මම උදාහරණයක් කියන්න. දැන් හිතන්න මෝටර් සයිකල් රිපෙයාර් කරන්න. එහෙම නැත්නම් ජංගම දුරකථන රිපෙයාර් කරන්න. නැත්නම් හයිබ්‍රිඩ් කාර් වල කොහොමද බැටරිය ක්ලීන් කරන්නේ නැත්නම් රිපෙයාර් කරන්නේ. දැන් මේ වගේ පුහුණුවක් ලැබු ශිෂ්‍යයෙකුට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද එතකොට තමන් යටතේ තව දෙතුනෙකුට රස්සා හිමි වෙනවා. ඒක ලංකාවේ ආර්ථිකයට ඍජුවම විශාල දායකත්වයක් සපයනවා. මම හිතන්නේ ඔබතුමා තාක්ෂණික පීඨයේ ඉන්න පීඨාධිපති විදියට මම හිතන්නේ ඔබතුමාටත් හැකියාව ඇති මොන වගේ පාඨමාලාද ඔබතුමාගේ පීඨෙන් හඳුන්වා දීලා තියෙන්නේ කියලා පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් ඒතර ශිෂ්‍යයන්ට පුළුවන් වටහා ගන්න මේ වෙනස එක එක පීඨයෙන් ලබා දෙන පාඨමාලා සම්බන්ධයෙන්. ඔව්. මම ඒ සම්බන්ධව යම් අදහසක් දැක්වුවොත් අපි මේ පාඨමාලාව හඳුන්වා දෙන්නේ 2013 දී. ඒතර මුලින්ම මගේ දත්ත නිවැරදි නම් ළමයි 13000ක් වගේ ප්‍රමාණයක් තමයි මේ පාඨමාලා දෙකට ආවේ. 8000ක වගේ ශිෂ්‍ය ප්‍රමාණයක් ආවා ඉංජිනේරු තාක්ෂණ වේදේ කරන්න. 5000ක වගේ ශිෂ්‍ය ප්‍රමාණයක් ආවා ජෛව තාක්ෂණය ගන්න. මේ දෙක එකතු කරපුවාම ආසන්න වශයෙන් 13000ක් විතර වගේ ප්‍රමාණය තමයි 2015 විභාගයේදී ලිව්වේ. අද එය 28000 වෙලා තියෙන. කියන්නේ වසර 5ක් තුලදී සම්පූර්ණයෙන් මේක දෙගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ නිසා විශ්වාස කරනවා මේ තාක්ෂණ වේදයේ කියන නව විෂය ධාරාව හඳුන්වා දීමේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා තියෙනවා. නැත්තම් මේ විෂය ධාරාව තිබ්බේ නැත්තම් මේ අද විභාගයට 2019 විභාගයට මුහුණ දුන්න 28000ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්කෝ ඒ අය වාණිජ විෂය ධාරාව හදාරාවි. එහෙම නැත්තම් ඔවුන් කලා විෂය ධාරාව හදාරේ. සමහරක් වෙලාවට කිසිදු විෂය ධාරාවක් හදාරන්නේ නැතුව ඔවුන් සමාජගත වෙන්නත් තිබුණා. මොකද ඔවුන් තුල තියෙන්නේ සුවිශේෂී දක්ෂකමක්. ඒක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන ඉන්බෝන් ටැලන්ට්ස්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇඟ ඇතුලේ තියෙන යම්කිසි විශේෂ කුසලතාවයන්. අපේ හුඟක් පාඨමාලාවල අපේ සහජ කුසලතාවයන් හඳුනාගෙන නැහැ. අර ඔබතුමා කිව්ව Tamanගේම ව්‍යාපාරයක් අරබන අපි ඒ කට්ටියට ගන්න ව්‍යවසායකයන්. අපේ රටට ව්‍යවසායකයෝ නැහැ. දැන් මේක දැන් සමහරක් රට මේ වැඩසටහන බලාගෙනකොට ළමයි හිතාවේ අපි මේ තාක්ෂණ වේදයේ මේ විෂය ධාරාව හැදෑරුවේ මට මේ හයිබ්‍රිඩ් වෙහිකල් මේ සම්බන්ධ ගරේජ් එකක් දාගන්නද කියලා. නමුත් ඒක තමයි රටට අවශ්‍ය වෙන්නේ. ව්‍යවසායකයා කියලා කියන්නේ ඊට වඩා තරමක් ඉහළට ගිය කෙනෙක්. ඉතින් ඒ නිසා අද කටුබැද්ද විශ්වවිද්‍යාලය සහ පෙරදින විශ්වවිද්‍යාලය හැර අනිකුත් විශ්වවිද්‍යාල 12 තුලම තාක්ෂණ පීඨ තියෙනවා. යාපනයේ සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර කොළඹ කැලණිය මේ විදිහට මා කතා කර වයම සියලු විශ්වවිද්‍යාලවල තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණ වේදය හදාරන දරුවෝ මේ විශ්වවිද්‍යාල පිළිබඳ යම් හැගීමක් කරලා ඒ සම්බන්ධව දිහා බලලා ඒ ඉල්ලුම් කිරීමත් මම හිතන්නේ වැදගත් වෙනවා. ඉතාමත් විශාල අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් අපි දැන් අලුත් වචනයක් හඳුන්වලා දෙන තාක්ෂණ වේදයේ සම්බන්ධයෙන් ෆෝකස් ඒරියාස් කියලා. අපි ඉස්සර මේකට විද්‍යාව හදාරනකොට වාණිජ්‍ය විෂයේදී කලා විෂය ධාරාවේදී විශේෂ උපාධි කියලා කිව්වේ. දැන් ඒ විශේෂ උපාධි කියන එක ලෝකේ නැහැ. ලෝකයේ වෙනුවට තියෙන්නේ ෆෝකස් ඒරියාස්. ඒ කියන්නේ අපි උපාධියක්
අවුරුදු දෙකක් විතර වගේ හැමෝම එකම දේ ඉගෙනගෙන අවුරුදු දෙකකට වගේ පස්සේ වෙන වෙන ඒකක වලට වෙන වෙන ශේෂ්ත්‍ර වලට වුන් යනවා. ඉතින් ඇත්තටම මේක තමයි සිදුවේ යුත්තේ. මොකද අපේ රටේ නැත්තේ තාක්ෂණ වේදීන්. අපේ රටේ ඉංජිනේරුවෝ ඉන්නවා, වෛද්‍යවරුන් ඉන්නවා. හැබැයි තාක්ෂණ වේදීන් නැහැ. ඒ නිසා දැන් අද බලන්න අද මේ රටේ තියෙන ව්‍යසනයේදී අපිට අවශ්‍ය වෙලා තියෙනවා ශ්වසන පහසු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වෙන්ටිලේටර්ස් කියන. කවුද මේ වෙන්ටිලේටර්ස් නිර්මාණය කිරීම සඳහා වැදගත් වෙන්නේ? තාක්ෂණ වේදීන් ටෙක්නොලොජිස්ලා. එතකොට දැන් ඔය අපි මේ කතා කරනවා ඊටාම ඉක්මනින් COVID-19 රෝගියෙක්ව හඳුනාගන්නේ කොහොමද? ඒ සඳහා මේ පරීක්ෂණ දේවල් කරන මේ උපකරණ කවුද නිර්මාණය කරන්නේ? තාක්ෂණ වේදී. කවුද මේ බ්ලඩ් රුධිරය ලබා ගන්න? ඒකටත් අවශ්‍යනේ තාක්ෂණ වේදී දැනුම. දැන්ට අපේ ඉතාමත් හොඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සඳහා ඒ සඳහා ඉන්න. නමුත් මේ මම මේ කතා කරේ ලෙඩ රෝග සම්බන්ධව. නමුත් මීට වඩා වෙනස් තත්ත්වයක් තියෙන වාහනයක් අරගන්න ඔබ ඒරොනොටිකල් ඉංජිනේරින් අරගන්න මේ හැම තැනකම අපිට තාක්ෂණ වේදී අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ අපි කියන තත්ත්වය තමයි එක ඉංජිනේරුවෙක්ට තාක්ෂණ වේදීන් අවම වශයෙන් 4 දෙනෙකුත් උපරිම වශයෙන් 8 දෙනෙක්වත් ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ ලෝකයේටම තාක්ෂණ වේදීන් හිඟ කාලයක්. ඒ නිසා මම හිතනවා මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාන්න ළමයි ඉතාමත්ම ඉහළ සුදුසුකම් සහිත ඇත්තටම වෙනත් විදේශ රැකියාවකුණත් යෑමේ හැකියාව තියෙනවා කියලා. එදිනදා ජීවිතයට ගියාම මම ඉගෙන ගත්ත පැස්කල් මූලධර්මය කොතෙන්ටද ගැලපෙන්නේ? බර්නලි මූලධර්මය කොතෙන්ටද ගැලපෙන්නේ? මෙන්න මේ වගේ මේ දැනුම වැඩ ලෝකයක් සමග ඔබ ගලපගත්තොත් ඔබේ සාමාර්ථය ඉහළ යනවා වගේම ඔබට වැඩ ලෝකයේදී ජීවිතය ජය ගන්න පුළුවන්. එතකොට තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂය හුදකලාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම සඳහා ඉගෙන ගන්න විෂයක් කරගන්නේ නැතුව ඒක ප්‍රායෝගික කරගෙන අනිත් විෂයන් දෙකත් සමග ගලපගෙන එදිනදා ජීවිතයේ වැඩ ලෝකෙත් එක්ක ගලපගෙන ඔබේ තාක්ෂණික දැනුම වර්ධනය කරගෙන උසස් සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔව් මම හිතන්නේ දැන් අද මේ අපි සාකච්ඡා කරපු දේන් ඔබට වැටහෙනවා ඇති විද්‍යාව සඳහා තාක්ෂණය කියන මේ විෂය සයන්ස් ෆොර් ටෙක්නොලොජි කියන විෂය ඔබ හිතන තරම් අසීරු විෂයක් නෙමෙයි. අපි පිළිගන්නවා මේක විෂයන් සමූහයක එකතුවක් වුණාට ඇත්තට මේ හිතන්න ඕනේ තනි විෂයක් විදියට. අර මම මේ සම්බන්ධ එකතු වෙනවා. ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුණාම අර ඔබතුමා ගත්ත උදාහරණය යම්කිසි කුඹුරක් අරගත්තාම මේක කොයිතරම් ප්‍රමාණයක මේක ශේෂ්ත්‍රඵලය කොච්චරක් තියෙනවද මේක කොයිතරම් ප්‍රමාණයක ගස් ඉන්දන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යා දැනුමින් ජෛව විද්‍යා දැනුමින් කොහොමද මේක ඇතින් පුළුවන් ලෙඩ රෝග මොනවද? භෞතික විද්‍යාව දැනුමින් අපි මේක භාවිතා කරලා ට්‍රැක්ටරයක් හෝ යමක් භාවිතා කරලා මේ ගොයම් කපා ගන්නකොට ඒ අවශ්‍ය බලය කුමක්ද? කාර්යක්ෂමතාවය කුමක්ද? මේ සියල්ලත් එක එකට එකතු වෙලා එන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබ තාක්ෂණ වේදේ සඳහා නැත්නම් තාක්ෂණ වේදිකෙක් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ විෂය හොඳින් ඉගෙන ගන්න. අපි මේ විෂය ගැනීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ඔබට සපයා තියෙනවා. 2020 වර්ෂයේ ඉඳන් අපි ගණක යන්ත්‍ර භාවිතා කිරීම ඉඩ දෙනවා. ඉතින් මම හිතන්නේ මේ පසුගිය විභාගය සහ ඔබ විභාගයට මුහුණ මේ 2020 විභාගයට මුහුණ දිය යුත්තේ කෙසේද? ප්‍රශ්න තෝරා ගැනීම කර යුත්තේ කෙසේද? ඔබගේ දුර්වලතාවයන් හඳුනාගත්තොත් 2020 වර්ෂයේ ලැබෙන ප්‍රශ්න පත්‍රවල ඔබට පහසුවෙන් පිළිතුරු සපයා දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අද මාත් එක්ක එකට එකතු වෙච්ච ගුරු මහත්මේ කුමොරටුවගේ මහත්මයාටත් ආචාර්ය කෞමාල් මහතාටත් ආචාර්ය රන්සිකා මහත්මියටත් ඒත් එක්කම අපේ නියෝජ්‍ය විභාග කොමසාරිස්තුමිය බුද්ධිකා මහත්මියටත් අපි අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් විශේෂයෙන් මේ ගුරු ගෙදර වැඩසටහන මට ස්තුතියි. අප උසස් පෙළ තාක්ෂණ වේදිකය සඳහා විද්‍යාව කියන විෂය පිළිබඳවත් එම විෂයට අදාළ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළ මේ වැදගත් සාකච්ඡාව මෙහි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුගන්ධ ලියනගේ මහත්මයාට ගෞරවයෙන් ස්තුතිය පුද කරනවා.